समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्दम्मं मुनिराजस्य सुनन्तु सग्गमुखदं धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ අපගේ ශාස්ත්‍රු වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා. සුපින්වත්නි, ඔබ ඊටාම ශ්‍රද්ධාවෙන් අදත් ධර්ම ශ්‍රවණය කරන්නටයි බණ අහන්නටයි බලාපොරොත්තු වෙන්නේ. මදුපිණ්ඩික සූත්‍රය සහ බද්දේ කරත්ත සූත්‍රය ආශ්‍රය කරගෙන දේශනාව කරන්න කියලා මදුපිණ්ඩික සූත්‍රය පිළිබඳ සැලකිය යුතු අවබෝධයක් මේ ඇත්තන්ට දැන් ඇති. මදුපිණ්ඩික සූත්‍රයේ තියෙන්නේ මේ තමන්ගේ ලෝකය තුල කොහොමද ප්‍රපංචකරණයකට අහු වෙන්නේ කියන එක ගැන. දැන් එහෙන් රූපේ දැක්කට පස්සේ ඒ දැකීමේ ක්‍රියාවලිය කොහොමද ප්‍රපංචකරණයක් දක්වා උඩු දුවන්නේ කියන එකයි තියෙන්නේ. ඒක තියෙන්නේ චක්කුංච පටිච්චාඋසෝ රූපේච උප්පජ්ජති චක්කු විඥානං. ඇසද රූපයද ඒ අණුව පහළ වුණු සිතද කියන කාරණා තුන පදනම් කරගෙන තින්නං සංගති පස්සෝ මේ කාරණා තුන එකතු වෙච්ච තැන ස්පර්ශය පවතිනවා. පස්ස පච්චයා වේදනා, ස්පර්ශේ නිසා මිනිස්සු වින්දනය කරනවා. ඊට පස්සේ විඳිනකොට යං වේදේති තං සංජානාති විඳින දේ හඳුන ගන්නවා. සංජානාති හඳුන ගන්නවා. සංජානාති තං විතක්කේති සංජානනයේ නිසා මිනිස්සු හිතින් විතර්ක කරනවා. විය යුත්තේ මෙහෙමයි, මෙහෙම වුණා නම් හොඳයි වගේ උපකල්පන සහිත විතර්කයන්ට ගොඩ නැගෙනවා. විතර්කය නිසාම පපංචේති තණ්හා මාන දිට්ඨි වශයෙන් අත්දකින්න ලෝකය තමන් අල්ල ගන්නවා. ඒතර මේක තමයි සාමාන්‍ය ලෝකයේ වෙන සිද්ධිය. ආයතන 6 හරහාම මේක වෙනවා කියන එක ඊටාම පැහැදිලිව බුදුරජාණන් වහන්සේ තහවුරු කොට දක්වපු තැනක් තමයි මදුපිණ්ඩික සූත්‍රය කියලා කියන්නේ. ඉතින් මේක අපේ ජීවිතේ හැම වෙලාවකම සිද්ධ වෙන දේ. අපි හිතමු රූප වාහිනිය බලාගෙන ඉන්නවා කියලා. ඔන්න ඇසක් තියෙනවා. රූපක් තියෙනවා. ඒ අණුව පහළ වුණු සිතකුත් තියෙනවා. ඒකට චක්කු විඥානය කියනවා. දැන් මේ කාරණා තුන එකතු වෙච්ච තැනක්. මේ කාරණා තුන එකතු වීම නිසාම මේ කාරණා තුන එකතු වීම පදනම් කරගෙන ඔන්න ස්පර්ශ වෙනවා. තින්නං සංගති පස්සෝ ස්පර්ශ වෙනවා. පේන අවස්ථාව මුහුණ දෙනවා යා. ඒ පේන අවස්ථාවේදී පේන අවස්ථාව පදනම් කරගෙන ස්පර්ශය නිසා විඳිනවා. ඊපස්සේ හිතනවා මේ වගේ මාලයක් ලස්සනයි. ඔන්න සුඛ ආස්වාදයක් ඇති වුණා. විඳිනවා. ඊට පස්සේ විඳිනකොට යං වේදේති තං සංජානාති. විඳිනකොට විඳින එක හඳුන ගන්නවා. කොහෙද තියෙන්නේ? මොන වගේන්ද හදලා තියෙන්නේ? මල් ළඟ තියෙන එකට වඩා මොනවද තියෙන වෙනස්කම්? දැන් කෙනෙක් ළඟ මාලයක් තියෙනවා කියලා හිතමු. ඒ මාලෙට වඩා මේ මාලේ මොනවද වෙනස්කම්?
ඊට පස්සේ මේ මාලේ වටිනාකම තක්සේරු කළොත් කොහොම වෙයිද? මේ විදියට තියෙන තැනේ ඉඳලා දැන් රූපවාහිනියේ දැකීම මාත්‍රේ මේ දුවන්නේ උඩු දුවන්නේ. දැකපු අත්දැකීමක් තමයි මේ ඉහළට උඩු දුවාගෙන යන්නේ. ඊට පස්සේ ස්පර්ශය නිසා විඳිනවා, විඳින දේ හඳුන ගන්නවා, වේදේති සංජානාති, සංජානනය කරනවා. සංජානාති සංජානාතිකෝ ආවුසෝ සංඥා උච්චති වගේ කාරණයක් නේ කියන්නේ. සංජානනය නිසාම සංඥා කියලා කියනවා. හඳුන ගන්නවා. හඳුනා ගැනීමට අනුව, හඳුනාගත් දේට අනුව යං සංජානාති තං විතක්කේති. සංජානනය නිසා මිනිස්සු විතර්ක කරනවා. මේ විදියටත් හැඩ වුණා නම් මේ මාලේ හොඳයි. මේකට තව පබළු ආවනම් හොඳයි. ඊට පස්සේ මේ මාලය මෙන්න මේ වගේ තවත් දිස්නයක් දුන්නා නම් හොඳයි. මේ විදියට ඔපමට්ටම් වුණා නම් තවත් හොඳයි. ඊට පස්සේ තමන්ගේ එකත් එක්කත් සාපේක්ෂව ගලපලා බලනවා නෑ මගේ ළඟ තියෙන එකට වඩා කොයි තරම් ලස්සනයිද මේක. පුදුම තරම් ලස්සනයි. රමණීයයි. විස්මිතයි කිය අර අත්දැකපු ලෝකය තුල හැම වෙලාවකම දැන් ඇහින් දැක්ක රූපය තමයි මාලය. නමුත් මාලේ දැක්කේ ටීවී එකේ. ඒ නිසා විතක්කේති තම්පප මේ සංජානාති තං විතක්කේති. සංජානනය පදනම් කරගෙනම විතර්ක කරනවා. විතර්කය නිසා විතක්කේති තම් පපංචේති. විතර්කයම නිසා ප්‍රපංචකරණයකට අහු වෙනවා. විතක්කේති තම් පපංචේති. ප්‍රපංච කියන්නේ තණ්හා මාන දිට්ඨි වශයෙන් අල්ල ගන්නවා. ඊට පස්සේ වෙන්නේ අතීත අනාගත පච්චුප්පන්නේසු. අතීතයටත් ප්‍රපංච හදනවා, අනාගතයටත් ප්‍රපංච හදනවා. ඊට පස්සේ මාලේම අල්ලගෙන අතීතයටත් කල්පනා කරන්න පුළුවන්. අපරාධේ ගිය සතියේ තිබ්බනේ අහවලාගේ වෙඩින් එක. ඕකට මේ වගේ මාලයක් කවුරුත් දාගෙන ආවේ නැහැ. මේ වගේ මාලයක් තිබුණ නැති නිසා අපරාධ මීට සතියකට කලින් ඕක දැක්කනම් කොහොම හරි ගන්න තිබ්බා. අරගෙන දාගෙන ගියා නම් කට්ටිය පුදුම වෙයි මන් දිහා බලලා. ඔන්න ප්‍රපංචකරණී නිසා අතීත අනාගත පච්චුප්පන්නේසු අනාගතයටත් හදනවා කමක් නැහැ. ලබන මාසෙත් තියෙනවනේ වෙඩින් එක. ඕකට කොහෙන් හරි ගන්නවා, කොහොම හරි ගන්නවා. දැන් අරගෙනත් නැහැ, දැකීම් මාත්‍රය තුළ සැලසුමුත් කරනවා. මං කොහොම හරි මහත්තයාට කියලා මහත්තයාගේ පඩියෙන් ඕක ගන්න මම විධිමත් සැලැස්මක් හදා ගන්නවා. එතකොට මහත්තයාගේ පඩියෙන් ඕක ගන්න නම් මෙන්න මේ විදියට කෑම බීම වලටත් මං ගාස්තු අඩු කරනවා. හිමීට මහත්තයාට ඕක තේරුම් කරලා මං කොහොම හරි ඕක මිලදී ගන්නවා. කොහොම හරි ගන්නවා කියලා. ඊට පස්සේ ඕක පළඳගෙනත් නැහැ තවම අරගෙන ඕක පළඳ ගන්නවා නම් ඕකට මෙන්න මේ විදිහේ සාරියක් හරියන්නේ. මේ විදිහේ ඇඳුම් ටිකක් හරියන්නේ. ඔය මාලේ දැම්මොත් අනිවාර්යෙන් සෙරප්පු දෙකත් මේ විදිහට දාන්න ඕන. කොණ්ඩ මෝස්තරෙත් මේ විදිහට දාන්න ඕන. බෑග් එක මෙන්න මේ විදිහ එකක් වෙන්න ඕන. ඊට පස්සේ මං ඒ වෙනකොට සමහරට යා කණ්ණාඩිය ළඟටත් ගිහින් දැන් අරගෙනත් නැහැ. බලන්න මේ අතීත අනාගත පච්චුප්පන්න වශයෙන්ම ප්‍රපංචකරණයකට අහු වෙන විදිය. සමහරට යා කණ්ණාඩිය ළඟට ගිහින් අරක හිතින් මවාගෙන අනාගතේ මෙහෙම මම යනවා කියලා හිතින් මවාගෙන සමහරට තනියෙන් hina වෙන්නත් පුළුවන්. අන් බලන්න රූපයත් වෙනස් වෙනවා. නාම ධර්ම ඇසුරෙන් රූපස්කන්ධයත් වෙනස් වෙනවා. සමහරට බැලූ බැල්මට කෙනෙක් හිතන්න පුළුවන් මේ ඔළුවේ අමාරුවක්ද කොහෙද කියලා. නමුත් මේ ප්‍රපංචකරණයට අහු වෙලා යන ලෝකයේ තුල නිරන්තරයෙන් ඒ විදියට ප්‍රපංචක මම මේ උදාහරණයක් නේ කිව්වේ. ඒ විදියට ප්‍රපංචකරණයකට අහු නාම කයෙන්ද වචනෙන්ද මනසින්ද නැවත කර්ම සකස් කරගන්න තැනකට එයාගේ ජීවිතේ හැදෙනවා. කර්ම සකස් කරගන්න තැනකට එයාගේ ජීවිතේ හැදෙනවා. එතකොට මේක තමයි සාමාන්‍ය කෙනෙක්ගේ චර්යාව. සාමාන්‍ය කෙනෙක්ගේ දිනචර්යාව. ඔය මදුපිණ්ඩික සූත්‍රයේ
ඔය කතාව පිළිබඳ දීර්ඝ වශයෙන් පැහැදිලි කිරීමක් තියෙන්නේ. මම ඕක ගැන නිකමට මතක් කළේ. මේ අත්තු මදුපිණ්ඩික සූත්‍රයෙන් දේශනාව කරන්න කියලා තියෙන නිසා. බද්දේ කරත්ත සූත්‍රයත් ඇසුරු කරගන්න කියන බද්දේ කරත්ත කියලා කියන්නේ මේ භද්‍ර වූ රැයක් ගත කිරීම ගැන තියෙන බද්දේ කරත්ත සූත්‍ර ගණනාවක් තියෙනවා. අපි ප්‍රඥා නාලිකාව තුලින් බද්දේ කරත්ත සූත්‍ර ගැන පැහැදිලි කරලා තියෙනවා. බද්දේ කරත්ත සූත්‍රවලත් තියෙන්නේ අතීතය ගැන ශෝක කරන්නේ නැතුව අනාගතේ මවන්නෙත් නැතු මේ ප්‍රපංචකරණීම කතාවම තමයි බද්දේ කරත්ත සූත්‍රයේ තියෙන්නේ. ප්‍රපංචකරණයකට අහු වෙන්නෙත් නැතුව අනාගත ලෝකේ මවන්නෙත් නැතුව වර්තමානයේ මේ මොහොතේ අත්දැකීම් ටික විදර්ශනා නුවණින් දකිමින් හොඳට විපස්සනා කරන ශ්‍රාවකයෙක් විදියට චර්යාව ගොඩනගා ගන්න කියන කාරණයයි ඒකේ තියෙන්නේ. එතකොට භද්‍ර වූ එක් රැයක් ගත කරන්න පුළුවන් ඒ විදිහට යම් කෙනෙක් කටයුතු කළොත්. බද්දේ කරත්ත. භද්‍ර වූ රාත්‍රියක් ගත කරන විදිය. ඒ කියන්නේ මේ මොහොත තුලම අහන, දකින, දැනෙන, හිතෙන ලෝකය තුල මේ මොහොත තුල වාසය කරනවා. දැන් මේ මොහොත තුල වාසය කරාම කිසි අවුලක් නැහැ. මේ මොහොතේ අත්දැකීම් ටිකත් එක්ක ඉන්නවා එච්චරයි. ඒතර මේ මොහොත තුල අත්දැකීම් ටිකත් එක්ක හිටියාම අතීතය ගැන ශෝක කිරීම, වැළපීම්, හැඬීම් මොකුත් නැහැ. අඬලා බැලපිලා ඉතින් වැඩක් නැහැ කියලා දන්නවනේ. අතීතය ඉතින් ආයෙ වෙනස් කරගන්න බෑනේ. අනාගතය ගැනත් අමුතුවෙන් මවන්නෙත් නැහැ, ප්‍රාර්ථනා කරන්නෙත් නැහැ, මොකක්වත් නැහැ. වර්තමානයේ සිහිනුවන පවත්වාගෙන Tamanගේ ජීවිතය තුල වාසය කරනවා. ඒතර මේක තමයි බුදුදහමේ තියෙන ගැඹුරු ක්‍රමය. ඉතින් මේක දිගට පුහුණු කරනකොට දකින්න දේවල්, ඇහෙන දේවල්, දැනිච්ච දේවල් එතනම අතහැරිලා යනවා. අර මදුපිණ්ඩික සූත්‍රයේ කියපු ප්‍රපංචකරණයකට ඒ පුද්ගලයා හසු නොවි. ප්‍රපංචකරණයකට අහු නොවි එතනම ඒ ලෝකේ අතහැරලා දාන්න පුළුවන්. මම ওই කාරණා දෙකම කියලා අද මේ දේශනාවෙන් මතු කරන්න කල්පනා කළා මේ නැත්තන් කියන විදිහටම. දැන් මේ භාවනාවක් දියුණු කරනකොට මේ භාවනාව දැන් කෙනෙක් කියන්න පුළුවන් ඔබ වහන්සේලාට භාවනා කරන්න වෙලාව තියෙනවද මේ යන විදියට කියලා. හැබැයි දැන් ධර්මයක් කියන කෙනෙක් වුණත් ඒ වෙනුවෙන් කාලය වෙන් කරගන්න කිතාම වැදගත්. ඊටාම සිහිනුවණින් පැය 4-5ක් ධර්මයේ කියන එකත් මහා බලවත් දහම් මානසිකාරය. මොකද මේ දහම් මානසිකාරය තුල රාගය මතුවෙන්නේ නැහැ. ද්වේෂය මතුවෙන්නේ නැහැ. මෝහය මතුවෙන්නේ නැහැ. ලෝකේ පරම සත්‍ය පැය ගණනාවක් දේශනා කරන එකත් එවැනි දේශනාවක් ශ්‍රවණය කරන එකත් ඒ දෙකම භාවනාවක්ම තමයි. භාවනාවක්ම තමයි. ඒක Tamanගේම දැන් බණක් කියද්දී වුණත් ඒ බණ Tamanගේම ජීවිතෙන් දැක කියන්නත් පුළුවන්. ඒ දැක කිව්වොත් එහෙම පින්වත්නි ඒක පුදුම විදිය උපකාරයක්. ඔබට මතක ඇතිනේ මීට කලින් අපි දේශනා කළ විමුක්තායතන සූත්‍රය. ඒ දේශනාවේ ධර්ම දේශනාව කියන්නේ විමුක්තියට පාරක්, විමුක්තායතන ආයතනයක්. එතකොට නිකාම බණ ටික කියනවා නෙමෙයි ස්කන්ධ නාම රූප ආයතන සම්බන්ධ දේශනාවක්. ඒ දේශනාවටම සමවැදිලා Tamanගේම ජීවිතෙන් ස්කන්ධ ක්‍රියාවලිය දැක නාම රූප ධර්මයන්ගේ සමුදය නිරෝධය දැක Tamanටම ඒ දේශනාවටම සමවැදිලා Tamanගේම හදවතින් දකිමින් ඒක දේශනා කළොත් ඒ දේශනාවක් තුල වුණත් තරහත්වයටපත් වෙන්න පුළුවන්. ඒ නිසා ඒක හරි වැදගත්. දැන් භාවනාව කියන කාරණය පදනම් කරගෙන දැන් බුදුදහමේ කතා කරන භාවනාව තුල, ඒ කියන්නේ විදර්ශනාව පැත්තේ නියෝජනය තුල
ඕනෑම භාවනාවක් කරනවා නම් මොන භාවනාවක් කළත් ඒ කුමන භාවනාවක් කළත් ඒ භාවනාව සතර සතිපට්ඨානෙ වැඩෙන විදියට කරන්න ඕන. කොහොමද කරන්න ඕන? සතර සතිපට්ඨානෙ වැඩෙන විදියට කරන්න ඕන. ඒ සතර සතිපට්ඨානෙ වැඩෙන විදියට භාවනාව කරන්නේ නැත්නම් එතන විදර්ශනාව පැත්ත සම්පූර්ණ වෙන්නේ නැහැ. මොන භාවනාවක් කළත් සතර සතිපට්ඨානෙ වැඩෙන විදිය කරන්න ඕන. ඒ වගේම ඒ භාවනාවම පුළුවන් අපිට සප්ත බොජ්ජංග ධර්ම වැඩෙන විදියට කරන්න. අන්න එතකොටයි මේ භාවනාව තුළින් හිත නිවනටපත් කරගන්න පුළුවන් වෙන්නේ. එතකොට ඔබ කරන කුමන භාවනාවක් හෝ වේවා ඒ කරගෙන ගිහින් හොඳට හිත සමාහිත කරගෙන දක්ෂ වෙන්න පින්වත්නි. සතර සතිපට්ඨානය වැඩෙන විදියට ඒ භාවනාව කරන්න. මොකක් හරි කමන්නේ. බුද්ධානුස්සතිය හෝ ධම්මා අනුස්සති භාවනාවල උනත් මේක කරන්න බැරි කමක් නැහැ. මෛත්‍රිය හරි කමක් නැහැ. අසුබය හරි කමක් නැහැ. ධාතු මනසිකාරය හරි කමක් නැහැ. ආනාපාන සතිය හරි කමක් නැහැ. මොන භාවනාවක් කළත් පින්වත්නි එතන සතර සතිපට්ඨානෙ වැඩෙන විදියට කරේ නැත්තම් බොජ්ජංග ධර්මයන් දියුණු වෙන විදියට කරගන්න බැරි වුණොත් ඒ භාවනාව වඩා ප්‍රායෝගික ප්‍රතිඵල ගෙනත් දෙන භාවනාවක් බවට පත් වෙන්නේ නැහැ. ඒ නිසා හොඳට දක්ෂ වෙන්න බුදුරජාණන් වහන්සේගේ සැබෑ ශ්‍රාවකයන් හැටියට සැබෑම බුද්ධ ශ්‍රාවකයන් හැටියට කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන අනුපස්සනාවන් දියුණු වෙන විදියට වඩන්න. දැන් ඔය ඒවා දියුණු වෙන විදියට වඩන්නනේ බුදුරජාණන් සුගන්නන්නේ. එතකොට අද වෙලා තියෙන්නේ යා නිකන් ඔය සිහිය පවත්වනවා. නිකම්ම භාවනා කරන නමුත් ඒ භාවනාවස්සේ සතිපට්ඨානෙ වැඩෙන විදියට කරන්නේ නැහැ. එක්ක කරන්න දන්නේ නැහැ. ඊට පස්සේ එතනින් තව ඉදිරියට පියවරක් ගිහින් බොජ්ජංග ධර්මයන් දියුණු වෙන විදියට වඩන්නේ නැහැ. එක්ක එකට දන්නේ නැහැ. කුමන භාවනාවක් හෝ වේවා භාවනාව තුළ මේක වැඩෙන විදියටම කරන්න ඕන. දැන් අපි මීට කලින් ඔබට මතක් කළා ආනාපාන සති භාවනාව තුළ කොහොමද සතර සතිපට්ඨානෙ වැඩෙන විදියට කරන්න කියලා. ධර්මයේ තුලින් බලලා දැන් දීගං මාස්ස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති රස්සං වාස්ස සන්තෝ රස්සං අස්ස සාමීති පජානාති පස්ස සාමීති පජානාති. ඔය විදිහට අපි කියගෙන යනවනේ. සබ්බ කාය පටිසංවේදී අස්ස සිස්සාමීති සික්කති පස්ස සිස්සාමීති සික්කති. මේ ටික ආйти වෙන්නේ කායानुපස්සනාවට කියලා අපි කිව්වා. ඊට පස්සේ වේදනානුපස්සනාව ගැන කියද්දී පීති පටිසංවේදී අස්ස සිස්සාමීති සික්කති සුඛ පටිසංවේදී මේ ඔක්කොම මේ මනස තුල ඇති වෙන විඳීම් කියන කොටාසයට ආйти. ඒතර වේදනානුපස්සනාව ප්‍රකට වෙන විදිහට තමයි මේ අපි කතා කරන ආනාපාන සතිය වඩන විදිය බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙන්නේ. ඒක ප්‍රකටවම තියෙනවා ආනාපාන සංයුක්තේ. ඊළඟට චිත්ත පටිසංවේදී අස්ස සිස්සාමීති සික්කති පස්ස සිස්සාමීති සික්කති අභිප්පමෝදයන් චිත්තං අස්ස සිස්සාමීති සික්කති පස්ස සිස්සාමීති සික්කති. ඊට පස්සේ සමාදාහං චිත්තං අස්ස සිස්සාමීති සික්කති පස්ස සිස්සාමීති සික්කති. සිත තැම්පත් කර ගනිමින් ආස්වාස ප්‍රාස්වාස කරනවා. ඊළඟට විමෝචයන් චිත්තං අස්ස සිස්සාමීති සික්කති පස්ස සිස්සාමීති සික්කති. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම සිත අකුසල් වලින් මුදව ගන්නවා. ඔය හිත ගැන කතාව සම්පූර්ණ චිත්තානුපස්සනාවට සම්බන්ධ. ඊළඟට අනිච්චානුපස්සී අස්ස සිස්සාමීති සික්කති විරාගානුපස්සී අස්ස සිස්සාමීති සික්කති නිරෝධානුපස්සී අස්ස සිස්සාමීති සික්කති පටිනිස්සග්ගානුපස්සී අස්ස සිස්සාමීති සික්කති කියලා ඔය විදිහට කතා කරලා ධම්මානුපස්සනාව. දැන් බලන්න එතකොට ප්‍රකටවම ආනාපාන සංයුක්තේ සතර සතිපට්ඨානෙ වැඩෙන විදිහටමයි පෙළගස්සලා තියෙන්නේ. නමුත් මේක ඉතින් අර වෙන වෙනම දැන් මෙතන මහණෙනි කායානුපස්සනාවයි වැඩෙන්නේ, වේදනානුපස්සනාවයි වැඩෙන්නේ. මේ චිත්තපටි සංවේදී කියනකොට මහණෙනි මේ එයාගේ හිත තුළ මේ චිත්තානුපස්සනාවයි වැඩෙන්නේ. අනිච්චානුපස්සී, අනත්තානුපස්සී, විරාගානුපස්සී, නිරෝධානුපස්සී කී වඩනකොට මහණෙනි එතන වැඩින්නේ ධම්මානුපස්සනාවයි කියලා එහෙම නාම මාත්‍රයෙන් පැහැදිලි කරලා නැහැ. නමුත් කුමන භාවනාවක් කළත් සතිපට්ඨානේ වැඩෙන විදියට කලේ නැත්නම් ඒ භාවනාව තුලින් අවබෝධය කරා යන්න බෑ. අවබෝධය කරා යන්න බෑ.
එතකොට එහෙමනම් අපි තුල තියෙන්න ඕන වැඩපිළිවෙලක් අවබෝධය කරා යන විදිහට කොහොමද භාවනාව දියුණු කරන්නේ? එතකොට මේ නිකන් සිහිය පැවැත්තුවා කියලා දැන් අපි හැමෝගෙම ඉලක්කය තමයි නිර්වාණය. එතකොට නිර්වාණය පිණිස ප්‍රගති වේගයේ වඩාත් උද්වේගකාරී කරගන්න තමයි අපි භාවනාවක් දියුණු කරන්නේ. එතකොට මේ භාවනාවක් දියුණු කිරීම පිළිබඳ ලංකාවේ පමණක් නෙමෙයි ලෝකේ ලොකු උනන්දුවක් තියෙනවා. ලෝකේ හැමෝම ඒ වගේ දෙයකට බලවත් කැමැත්තක් තියෙනවා. හැමෝම උනන්දුයි ඒ බඳු දෙයකට. එතකොට මේ උනන්දුවත් එක්කම ශ්‍රාවකයා පෙළඹිය යුතු දෙයක් තමයි ඒ ආධ්‍යාත්මික ජීවිතයේ තුලදී ප්‍රායෝගිකව නිවන සම්බන්ධ ප්‍රතිඵලයක් හදාගන්න. විමුක්තිය සම්බන්ධ යම් කිසි ආකාරයක ස්ථාවර සුරක්ෂිත භාවයක් හදාගන්න බලන්න ඕන. නිකන් ඔය මෛත්‍රිය වඩනවා, බුද්ධානුස්සතිය වඩනවා කියලා කිව්වට නිර්වාණ මාර්ගයට ඒවයින් උදව්වක් හම්බුණාට ඒවයින් කෙලින්ම නිවනට හිතපත් කරගන්න බෑ. නිවනට හිතපත් කරගන්නවා නම් අනිවාර්යෙන් සතිපට්ඨානෙ වැඩෙන විදිහටම කරන්න ඕන. දැන් ඔබට මතකත් ඇතිනේ සතිපට්ඨානෙ වැඩෙන විදිහට නම් අපි කියලා නැහැ. නමුත් ඔය මෛත්‍රී භාවනාව තුළ එහෙම කොහොමද මෛත්‍රී භාවනාව විදර්ශනාවට හරව ගන්න කියලා අපි මීට කලින් දේශනා 2-3 කරලා තියෙනවා මේ ප්‍රඥා නාලිකාවෙන්. එතකොට මෛත්‍රී භාවනාව විදර්ශනාව පැත්තින් මේ ඒ විදිහට දියුණු කරගත්තට සතිපට්ඨානෙ වැඩෙන විදිහට කොහොමද කරන්නේ? අන්න එහෙමත් අහන්න පුළුවන්. දැන් ඔබ වහන්සේලා කියනවා ඕනෑම භාවනාවක් සතිපට්ඨානෙ වැඩෙන විදිහට කළොත් තමයි මහා ආනිසංශයක් ඒ තුල ගොඩ නැගෙන්නේ කියලා. ඉතින් කොහොමද මේ සතිපට්ඨානෙ වැඩෙන විදිහට මේ බඳු භාවනාවක් හුරු කරන්නේ? බුදුරජාණන් වහන්සේම වදාරනවා කුමන භාවනාවක් කළත් සතිපට්ඨානෙ ප්‍රකට වෙන්නේ නැත්නම් ඒ භාවනාව ආනිසංසදායක අద్භූත වූ භාවනාවක් බවට පත් වෙන්නේ නැහැ කියලා. දැන් උදාහරණයක් විදිහට අපි ගමු මෛත්‍රී භාවනාවම. මෛත්‍රී භාවනාව ගැන ඔබ හොඳට දන්නවා දැන් මේක විදර්ශනා කරන විදිහත්. දැන් මෛත්‍රී භාවනාව තුල පවතින ඝන සංඥාව බිඳ ගන්නවා මුලින්ම. ඒකත් මම කෙටියෙන් කියන්නම්කෝ. දන්න දෙන්නේ. මෛත්‍රී භාවනාව තුල ඝන සංඥාව බිඳ ගන්නවා. ඝන සංඥාව මොකද්ද? මම කියන සංඥාව. මම දුක් නැත්තෙක් වෙම්වා, බිය නැත්තෙක් වෙම්වා, රෝග නැත්තෙක් වෙම්වා, දුක් පීඩා නැත්තෙක් වෙම්වා, සැප ඇත්තෙක් වෙම්වා, ශාන්ත සුවයටපත් වෙම්වා කියලා මම කියලා වඩාගෙන යා කියනවා මගේ පවුලේ ඉන්න අය හිතවත් සත්‍යෝ, අහිතවත් සත්‍යෝ, මැදහත් සත්‍යෝ කිය වඩනවනේ. දැන් එතකොට ඒ ඝන සංඥාවක් තියෙනවනේ මම වශයෙන් අල්ලපු ගෙදර අය, දෙමව්පියෝ, ඥාතිවරු මේ විදිහට ඝන සංඥාවක් තියෙනවා. එතකොට මේ හිතවත්ද අහිතවත්ද මේ ඔක්කොම සාපේක්ෂව ගොඩනගාගත්ත දේවල්. සාපේක්ෂයි මේවා. සාපේක්ෂයි කියලා කියන්නේ මට අම්මා වුණාට තවත් කෙනෙකුට එයා අම්මා නෙමෙයි. මට තාත්තා වුණාට එයා තවත් කෙනෙකුට තාත්තා නෙමෙයි. ඒ කියන්නේ මට සාපේක්ෂව එයා තාත්තා. එතකොට මේ තාත්තා කියන ස්වභාවය ලෝකයට අයිති දෙයක් නෙමෙයි, මගේ හිතින් හදාගත්ත දෙයක්. අම්මා කියන ස්වභාවය ලෝකයට අයිති දෙයක් නෙමෙයි, මම හිතින් හදාගත්ත දෙයක්. එතකොට මේක මම හිතෙන්ම හදාගෙන හිතෙන් මෛත්‍රී කරගෙන ඉන්නවා. එහෙම එකක් නේ කරන්නේ. හිතින් හදාගෙන ඉන්නේ. දැන් මම මේ කියන්න උත්සාහ කරන්නේ මෛත්‍රී භාවනා විදර්ශනාව නෙමෙයි. ඒක ගොඩක් දෙනෙක් දන්න කතාවක් වෙන්න පුළුවන්. මම මේ කියන්න උත්සාහ කරන්නේ මේ මෛත්‍රී භාවනාව තුළ පවා සතිපට්ඨානිය වැඩෙන ආකාරයට දකින්න ඕනේ. වැඩෙන ආකාරය දැනගෙන දියුණු කරන්න ඕනේ. එතකොට මෛත්‍රී භාවනාවෙන්ම නිවනටපත් වෙන්න පුළුවන්. සමහර අය කියනවා මෛත්‍රී භාවනාව වඩලා නිවන දකින්න බෑ කියලා. අපි කතා කරන මෛත්‍රී භාවනාව වඩලා ඔය සාමාන්‍ය මිනිස්සු අතර තියෙන ජන විවහාරයේ මෛත්‍රී භාවනාව. ඒක වඩලා නම් කවදාවත් නිවන් දකින්න බෑ. සෝතාපන්න වෙන්නවත් බෑ. හැබැයි දක්ෂ ශ්‍රාවකයෙකුට මේ සත්වයේ පුද්ගලයෙක් කියන භාවය බිඳගෙන හිත නිවනටපත් කරගන්න මෛත්‍රී පරිහරණය කරන්න බැරි කමක් නැහැ. ඉතින් අපි මේ විදිහට මේ මෛත්‍රී භාවනාව තුළ දකින්න ඕන මේ සත්වයේ පුද්ගලයෙක් නැති බව තේරුම් ගන්න පුළුවන් විදිහට මෛත්‍රී භාවනාව තුළ ගැඹුරු පැතිකඩක් දොරක් අරගන්න බලන්න ඕන. එතකොට බැරිකමකුත් නැහැ. බුදුදහමේ විකෘතියක් ලෙස සලකන්න අවශ්‍යත් නැහැ. නමුත් මේ යථාර්ථයේ පැත්තට විවෘත වෙන ශ්‍රාවකයෙකුට මේක ප්‍රායෝගිකව උදව් වෙන දෙයක්. දැන් මම උත්සාහ කරන්නේ දැන් අද මේ දේශනාවේ මේ සතිපට්ඨානී බොජ්ජංග වැඩෙන විදිහට කොහොමද මේක දියුණු කරන්නේ?
මෛත්‍රී භාවනාව නෙමෙයි ඕනෑම භාවනාවක් මේ සතිපට්ඨානේ වැඩෙන ආකාරයට දියුණු කරන විදිය පැහැදිලි කරගන්නත් පුළුවන්. බොජ්ජංග ධර්ම දියුණු වෙන විදියට පැහැදිලි කරගන්න පුළුවන්. මේ බොජ්ජංග ධර්ම දියුණුුන් නැත්නම් විද්‍යා විමුක්තිය සාක්ෂාත් කරගන්න බෑ. ඒතර විද්‍යා විමුක්තිය සාක්ෂාත් කරගන්න ශ්‍රාවකෙක් මේ පණිවිඩය මේ යථාර්ථය ඊටාම මනවින් තේරුම් ගන්න අවශ්‍යයි පින්වත්නි. ඊටාම මනවින් තේරුම් ගන්න අවශ්‍යයි. දැන් බලන්න දැන් අර කතා කරපු ඝන සංඥාවකින් මගේ අම්මය තාත්තය හිතවත්ය අහිතවත්ය කිය මේ ඝන සංඥාවකින් ලෝකේ අල්ලගෙන දැන් මෛත්‍රිය වැඩුවනේ. එතකොට මේ මෛත්‍රිය වැඩිම කියන එකම යථාර්ථය නෙමෙයිනේ. යථාර්ථය නම් මේ ඔළුවෙන් හදාගත්ත දේවල් ටික. කියන්නේ මමම ඔළුවෙන් හදාගෙන මගේ දුව මගේ පුතා මගේ හිතවත්තු මගේ අහිතවත්තු මගේ මැදහත්තු කියලා මමම හදාගෙන මමම මෛත්‍රිය වඩ ඉන්නවා. එහෙම එකක් නෙවුනේ. ඒක ඊටාම හොඳ දෙයක්. නමුත් වෙලා තියෙන්නේ ඒකනේ ඇත්ත කතාව. එහෙමනම් මේ ලෝකේ මට අම්මා වුණාට එයා ලෝකෙට මම්මා නෙමෙයි. ඇත්තටම දැන් අපිට අම්මා කියලා මොකක් කවුරුරි කාන්තාවක් කියලා. ඒ කාන්තාව තුල අම්මා කියලා ස්වභාවයක් නැහැ. ඔබ ඉපදුණු දවසේම ඔබේ අම්මත් ඉපදුණා. අන්න ඒකයි. අම්මි කියන එක තේරුම් ගන්න. ඔබ යම් දවසකද උපන්නේ එදා ඔබේ අම්මත් උපන්නා. අම්මා කියන ස්වභාවය එදායි උපන්නේ. ඔබට සාපේක්ෂව. නැතු අම්මා මේ මව් කුසකින් බිහි වුණේ දාන කියලා නෙමෙයි මං කියන්නේ. ඔබ යම් කාන්තාවකට දරුවෙක් ලැබුණාද ඒ දරුවා ලැබිච්ච දවසේ තමයි ඒ අම්මා කියන ස්වභාවය උපන්නේ. එතකොට ඒ කාන්තාවට ආවේනිකම දෙයක් නෙමෙයි මව කියන ස්වභාවය. මොකද එයාට ආවේනික දෙයක් නම් මේ ලෝකේ හැමෝටම අම්මා වගේ පේන්න ඕනේ යා. එහෙම එකක් නැහැනේ. මේක සාපේක්ෂයිනේ. ඒ කියන්නේ ඔබ ඉපදුණු දවසේ ඔබේ අම්මා ඉපදිලා තියෙන. අම්මා කියන ස්වභාවයේ ඉපදිලා තියෙන එදින. එතකොට මේ අම්මා කියන ස්වභාවය, තාත්තා කියන ස්වභාවය, දුව පුතා කියන ස්වභාවය සම්පූර්ණයෙන් මම හිතින් හදාගත්ත දෙයක්. ඒ හිතින් හදාගත්ත දෙයක් පදනම් කරගෙන මම හිතින්ම මෛත්‍රිය කර කර ඉන්නවා. ඒතර මෙතන ඊට පස්සේ අපි කියවනේ දැන් මේකේ පොදු දැන් මේ විදර්ශනාව පැත්තේ පාදක වීම ගැන කතා කරද්දී අපි කියලා තියෙනවා මෙතන හොඳම දේ ඊට පස්සේ මේක ටිකක් හොඳට දියුණු කරගෙන යනකොට විදර්ශනාව පැත්තට හරව ගන්න ඕන්න මෙන්න කියද්දී පොදුවේ සියලු සත්‍යෝ කියන නිර්ණායක මත පිහිටා වඩන්න පුළුවන්. සියලු සත්‍යෝ දුක් නැත්තෝ වෙත්වා. දැන් අර අම්මා තාත්තා දුව පුතා ඥාතිවරු හිතවත්තු අහිතවත්තු මැදහත්තු මේ කතා මොකක්වත් දැන් ඔලුවට ගන්නෙ නැහැ. ඔක්කොම පොදුවේ කතා කරනවා. ඒ පොදුවේ කතා කරන වචනය තමයි සියලු සත්වයෝ කියන නිර්ණායකයේ මත පිහිටා දැන් මේක දියුණු කරන්න උත්සාහ කරනවා. සියලු සත්වයෝ කියන සීමාවෙන් තමයි දැන් මේ ලෝකයේ දිහා බලන්නේ, ලෝකේ ග්‍රහණය කරගන්නේ. සියලු සත්වයෝ දුක් නැත්තෝ වෙත්වා, බිය නැත්තෝ වෙත්වා ආදී වශයෙන් ඔන්න මෛත්‍රිය වඩාන ඉස්සරහට යන්න පුළුවන්. සියලු සත්වයෝ කියන තැනින්. එතකොට සියලු සත්වයෝ දුක් නැත්තෝ වෙත්වා, බිය නැත්තෝ වෙත්වා. දැන් මේකත් යථාර්ථයේද නෑ. මේකත් යථාර්ථය නෙමෙයි. සියලු සත්ව කියලා ස්වභාවයක් කොහෙද තියෙන්නේ? ඇත්තටම සත්වයා තුල යථාර්ථයේ කුමක්ද? ඔන්න බුදුරජාණන් වහන්සේ ඉස්මතු කරපු විභජති උත්තානි කම්මං කියපු එක මතු කරලා ගන්නවා. විභජනය කරන්න පටන් ගන්නවා සත්‍යයා කියන එක. දැන් මෛත්‍රිය වැඩුවේ දැන් වෙන එකක් කෙරෙන්නේ දැන්. විදර්ශනාව පැත්තෙන් මෛත්‍රිය වඩාගෙන ගිහින් මේ මෛත්‍රියම විදර්ශනාවට හරව ගන්න විදිහ මේක කිව්වහම තමයි සතිපට්ඨානෙ වැඩෙන විදිහ කියන්න පුළුවන්. එහෙම නැතුව මේක තේරුම් ගන්න නැතුව තමාරු මේක කියලා මේක දැනුවත් මිනිස්සු ගොඩක්. ඊට පස්සේ එතකොට දැන් මේ විදිහට දියුණු කරගෙන යනකොට එයාට තේරෙනවා මෙතන සම්පූර්ණයෙන්ම සත්‍ය වශයෙන් ප්‍රිය පුද්ගලයොත් නැහැ. සත්‍ය වශයෙන් අප්‍රිය පුද්ගලයොත් නැහැ. සත්‍ය වශයෙන් මවපියා දරුවෝ මේවා ඔක්කොම පවතින දේවල් නෙමෙයි මම හිතින් හදාගත්ත දේවල් ටිකක් කියලා සියලු සත්‍යෝ සුවපත් වේවා කියලා වඩනකොට දැන් බෙදීමක් නැහෙනේ. දැන් සියලු සත්‍යයන් අතර පවතින යථාර්ථය කුමක්ද? සත්වයක් කියන එක ASCII පවතින මොනෝද පදාර්ථ ටික? සත්වයක් කියන එක ASCII. සත්වයක් කියලා ස්වභාවයේ ASCII පවතින පදාර්ථ ටික තමයි පඨවි ධාතුව, ආපෝ ධාතුව,
තේජෝ ධාතුව, වායෝ ධාතුව, ආකාශ ධාතුව, විඥාන ධාතුව. මෙන්න මේ ටිකනේ. පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, ආකාශ ධාතු, විඥාන ධාතු කියන ධාතු හයක් තමයි ක්‍රියාත්මක වෙන්නේ. මේ ධාතු හයකටයි මෛත්‍රිය වඩන්නේ බෙදලා බැලුවහම. මේ ධාතු හයක් සුවපත් වේවා කියපු එකක් තමයි කියලා තියෙන්නේ බලාන යද්දි. ධාතු ටික එකතු වුණාම එකතු වෙච්ච තැන සකස් වීමට අපි කියනවා, සකස් වෙච්ච තැනක අපි කියනවා සියලු සත්වයෝ කියලා. නමුත් සත්වයේ කියන එක ඇස්සේ, පුද්ගලයේ කියන එක ඇස්සේ ක්‍රියාත්මක වන යථාර්ථය කුමක්ද කියලා බැලුවොත් ධාතු හයක්. මේ ධාතු සියලු සත්වයෝ සුවපත් වේවා කියන එක වෙන විදිහකින් කිව්වොත් මේ ධාතු හය සුවපත් වේවා. එච්චරයි. පඨවි ධාතුව සුවපත් වේවා, ආපෝ ධාතුව සුවපත් වේවා, තේජෝ ධාතුව සුවපත් වේවා, වායෝ ධාතුව සුවපත් වේවා, ආකාශ ධාතුව සුවපත් වේවා, විඥාන ධාතුව සුවපත් වේවා කියපු එක හකුලලා කිව්වා සියලු සත්වයෝ සුවපත් වේවා කියලා. ඕක නෙමෙයිද කිව්වේ? ඕක තමයි කිව්වේ. දැන් කියලා තියෙන්නේ මොකද්ද? අවකාශයේ සුවපත් වේවා කියලා. දැන් හරිද එතකොට? ඇයි මේකේ අවකාශ ධාතුවක් තියෙනවනේ. අවකාශයේ සුවපත් වේවා කියපු එක තමයි කියලා තියෙන්නේ. එතකොට අවකාශයේ සුවපත් වේවා. දැන් පඨවි ධාතුව සුවපත් වේවා. දැන් පඨවි ධාතුව අපි ගමුකෝ. එක්ක අපි ගමු වායෝ ධාතුව ඔක්කොම කියන්න ඕනේ නැහැ. මේක ගැන අදහස ගන්න පුළුවන් නේ. දන්නවත් නේ අනික. මොකද මෛත්‍රී භාවනාවේ සතර සතිපට්ඨාන නියෝජනයේ තමයි අද මේ දේශනාවෙන් මතු කරන්න මට උවමනාව තියෙන. නමුත් මේ ටික නොදන්න කෙනෙක් ඉන්නත් පුළුවන්. වායෝ ධාතුව. එහෙමත් නැත්නම් ආපෝ ධාතුව. මොකක් හරි ධාතුවක් අරගෙන කල්පනා කරලා බලන්න මම මේ කියන විදියට. ආපෝ ධාතුව. ආපෝ කියන්නේ මොනවාද? මූත්‍රා, දහඩිය, ඊට පස්සේ කෙල, හොට්ටු, ලේ, මූත්‍රා, මේ විදියට අපි කතා කරන දේවල් ටිකක් තියෙනවා ආපෝ වශයෙන්. දැන් මේ ටික ඔක්කොම ආපෝ ධාතු කොටස් 12ක් තියෙනවා. කෙලසෙම, සොටු, සැරව, දහඩිය, මූත්‍රා, කඳුළු, මේ විදියට ආපෝ කොටස්. දැන් ආපෝ කොටස් ගත්තොත් මේ ශරීරයේ තියෙන ආපෝ කොටස මේ ලෝකයේ තියෙන ආපෝ කොටස් වලට සමානයි, වෙනසක් නැහැ. වැగిරෙන දේවල් නේ මේ ශරීරයේ තියෙන. එළියෙත් වැగిරෙන දේවල් තියෙනවද නැද්ද? මේ එළියේ කොච්චර වැగిරෙන දේවල් තියෙනවද? ගංගාවක ගලාගෙන යන වැగిරෙන දේත් ලේවල වැగిරීමත් අතර ධාතුවක් විදියට වෙනසක් නැහැ. කෙලවල වෙනසක් නැහැ. වතුරේ, ඒ කියන්නේ ගලාගෙන යන වතුරයි වෙනසක් නැහැ. දහඩිය ටිකක් ගත්තොත් එහෙම දහඩිය කියන්නේ ආපෝ ස්වභාවයට අයිති දෙයක්. දාඩිය ටිකක් අරගෙන ඒ දාඩිය ටිකයි වතුරයි ගත්තොත් දාඩිය බින්දු ටිකත් හොඳට එකතු කරලා අතට අරගෙන අනිත් අතට ගඟකින් වතුර ටිකක් ගත්තොත් ධාතුවක් විදියට වෙනසක් පේන්නේ නැහැ. ධාතුවක් විදියට මේවා වෙනස් නැහැ. මේ දහඩිය වල, ඒ කියන්නේ තමා තුළ පවතින ආපෝ ධාතුවත් බාහිර ඇලක තියෙන ආපෝ ධාතුවත් අතර ධාතු ස්වභාවයෙන් වෙනසක් නැහැ. ධාතුවක් විදියට වෙනසක් නැහැ. ඒ වගේ මේක දකිනවා මුළු විශ්වයටම පොදු ආවේනික තත්ත්වයක් විදියට. ගැහැණියෙක්ගේ දාඩියද, පිරිමියෙක්ගේ දාඩියද, තිරිසන් සතෙක්ගේ දාඩියද, බාහිර ලෝකයේ තියෙන ආපෝ ධාතුවද වෙනසක් නැහැ. බලන්න එතකොට අපි හදාගත් එකක් තමයි ගැහැණු, පිරිමි, සත්තු, අම්මා, තාත්තා, දුව, පුතා කියලා මේ සත්ව භාවයක් හදාගත්තේ අපේ මනස තුල. ධාතුවක් විදියට විශ්ව සමතාවයක් පවතින්නේ. එතකොට මේ විශ්ව සමතාවයක් පවතිනකොට පින්වත්නි, කවදාවත් වතුර දිහා බලාගෙන, ජලය දිහා බලාගෙන මිනිහෙක් කියනවද ගඟක් දිහා බලාගෙන මේ වතුර සුවපත් වේවා, මේ වතුර සුවපත් වේවා කියලා කියනවද? කියන්නේ නැහැ. ඇයි? ඒක මෝඩ වැඩක්. වතුර සුවපත් වේවා. දැන් මේ කියලා තියෙන්නේ ධාතු හය සුවපත් වේවා නම් වක්‍රාකාරයෙන් මේ ආපෝ ධාතුව සුවපත් වේවා කියන එකයි මේ ගඟේ තියෙන වතුර සුවපත් වේවා කියන එකයි අතර වෙනසක් නැහැ. ගැඹුරට බහැලා බලනකොට වෙනසක් නැහැ. දැන් තව විදියකින් ගමු තේජෝ ධාතුව කියලා. තේජෝ ධාතුව නිසා තමයි
මේ ශරීරේ දිරවන්නේ දවන තවන දිරවන පැසවන ගතියයි ති මොකටද තේජෝ ධාතුවට. එතකොට මේ තේජෝ ධාතුවක් ශරීරය තුල තියෙනවා. එතකොට මේ ඉර එළියේ තේජෝ ධාතුවක් තියෙනවා. එතකොට තේජෝ ධාතුව ඉර එළියේද ගැහණියෙක්ගේද පිරිමියෙක්ගේද තිරිසනෙක්ගේද මෙහෙම වෙනසක් නැහැනේ. මේක හොඳටම තේරෙනවනේ. කවුරු හරි කියලා තියනවාද රස්නී දිහා බලාගෙන මේ ඉර එළිය හොඳට පායලා තියෙන වෙලාවක හොඳට රස්නේයිනේ. ඒ රස්නී දිහා බලාගෙන කවුරු හරි කියනවාද අනේ මේ ඉර එළිය සුවපත් වේවා මේ රස්නී සුවපත් වේවා කියලා කියනවාද? නෑ. කියන්නේ. ඇයි කියන්නේ නැත්තේ? කියන්නේ නැත්තේ ඒක මහා මෝඩ වැඩක් නෙමෙයි. ඉර එළිය දැන් කරලා තියෙන්නෙත් එහෙම එකක් නෙමෙයි. දැන් ඇතුළට බහැලා බලද්දි. මුලින්ම මෛත්‍රී වඩානකින් ඕවා එහෙම බලන්න යන්න ඕනේ නෑ. නමුත් මේ විදියට බලාගෙන යනකොට පින්වත්නි යාගේ හිත හොත්තටම ශාන්ත වෙලා නිසල වෙලා හිත හොත්තටම සුවපත් වෙන්න පටන් ගන්නවා. අන්නේ එතකොට යා තුල උපදිනවා මිත්තාය භික්කවේ චේතෝ විමුක්තියා ආසේවිතාය භාවිතාය බහුලීකතාය යානිකතාය වත්තුකතාය අනුටිතාය පරිචිතාය සුසමාරද්දාය. මිත්තාය භික්කවේ චේතෝ විමුක්තියා මෛත්‍රී චිත්ත විමුක්තියක් උපදිනවා. මේ විදියට බලනකොට මෛත්‍රිය පදනම් කරගෙන ඇතිවෙච්ච ගැඹුරු සියුම් දැනීම් මාත්‍රයක් පමණක් Tamanගේ හදවත තුල ඉතිරි වෙලා අනික් නොඑක ආකාරයෙන් ගලාගෙන ආපු සංස්කාර ධර්මයන් දැන් නිරුද්ධයි. නොඑක් විදියට ගලාගෙන ආපු සංස්කාර තියෙනවනේ. ඒ සංස්කාර සියල්ලම මෙතන දැන් නිරුද්ධයි. හැබැයි මේ විදියට පඨවි ආපෝ තේජෝ ආකාශ විඥාන කියන ඔක්කොම බැලුවට පස්සේ ආකාශ විඥාන ධාතුව කියලා මෙතන කියන්නේ පින්වත්නි වේදනා සංඥා සංකාර සහිත විඥානයි මෙතන කියන්නේ. එතකොට සංඥා විදියට ගන්න එකේ වෙනසක් නැහැනි. සංඥා ධාතුවක් විදියට ගත්තොත් සංඥා වෙනසක් නැහැ. එතකොට දැන් අපි හිතමු මොකක් හරි තියෙනවා කියලා පුටුවක්. එතකොට පුටුවක් තියෙනකොට ඒ පුටුව කියලා අපි සංඥාව ඔලුවට දාගෙන හිටියම ගෑනු කෙනෙක් පුටුව කියන සංඥාව ගන්න එක විදියක්, පිරිමි කෙනෙක් පුටුව කියන සංඥාව ගන්න එක විදියක්. එහෙම එකක් නැහැ. සංඥාව ගන්න විදිය මූලික ස්වභාවයෙන් සමානයි. පුටුව වෙනසක් නැහැ. එතකොට සංඥා ධාතුවක් විදිහට සමානයි නේ. එතකොට මේ සංඥාව කියන්නේ හඳුනා ගැනීම. මේ හඳුනා ගැනීම සුවපත් වේවා කියලා කියනවා නම් මොන මෝඩකමක්ද? නමුත් මෙතන විඥාන ධාතුව සුවපත් වේවා කිව්වේ විඥානය කියන්නේ වේදනා සංඥා සංකාර සහිත විඥානේ නම් මේ හඳුනා ගැනීම සුවපත් වේවා කිය තමයි වක්‍රාකාරයෙන් කියලා තියෙන්නේ. නමුත් කෙලින්ම කිව්වේ සියලු සත්වෝ සුවපත් වේවා කියලා තමයි. නමුත් ඒ සියලු සත්වෝ කියන එකත් විඥාන ධාතුව කියන එකත් පවතිනවා නම් පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන කියලා ධාතු හයක් නම් ක්‍රියාත්මක වෙන්නේ. විඥාන ධාතුව කියලා කියන්නේ වේදනා සංඥා සංකාර සහිත විඥානයක් නම් මේ විඥානයේ සුවපත් වේවා කියපු එකක් තමයි දැන් කරලා තියෙන්නේ පින්වත්නි. වෙන මොකක්වත් නෙමෙයි. එතකොට සංඥාව සුවපත් වේවා කියලා කියන්නේම මොන මෝඩ වැඩක්ද? මෛත්‍රිය පතුරවනවා කියලා කියන්න කේකුත් නෑ. සියලු සත්වයෝ කියන එකම සංඥාවක්. සියලු සත්වයෝ කියන්නේත් සංඥාවක්. සියලු සත්වයෝ සංඥාවක් නම් සම්පූර්ණයෙන් පින්වත්නි මේ සංඥාව හටගෙනත් නිරුද්ධ වෙන එකක් නම් සංඥාව බුදුරජාණන් එහෙමනම් පෙන්වුවේ කාටද මෛත්‍රිය කරන්නේ? කෝ මෛත්‍රිය කරන්න සියලු සත්වයෙක් බෙදලා බැලුවට පස්සේ සියලු සත්වයෝ කියලා මං ඇතුළට ගත්ත එකම සංඥාවක් නම් සංඥාව ස්පර්ශය නිසා හටගෙන ස්පර්ශයේ නිරුද්ධ වීමෙන් නිරුද්ධ වී යන දෙයක් නම් ගත්ත තැනම සියලු සත්වයෝ කියන සංඥාව නිරුද්ධයි නම් පින්වත්නි ගැඹුරින් බලනකොට කාටද මෛත්‍රිය වඩන්නේ? කාටද සුවපත් වේවා කියලා කියන්නේ? ඊට පස්සේ මෙතන දැන් සංඥා සංකාර විඥාන වේදනා සංඥා සංකාර සහිත විඥානේ නම් දැන් වේදනාව මගේ මම විඳිනවා මට වේදනාව දැනෙනවා කියලා කිව්වට විඥාන ධාතුව සුවපත් වේවා කියනකොට වේදනා ධාතුවත් සුවපත් වේවා කියලා කතා කියලා තියෙන්නේ. දැන් මොකද දැන් සත්‍යෝ කියන එක බෙදුවට පස්සේ මේ සම්පූර්ණයෙන් පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායෝ ධාතු ආකාශ ධාතු විඥාන ධාතු කියලා හයක් නේ තියෙන්නේ. එතකොට විඥාන ධාතුව ASCII වේදනා සංඥා සංකාර සහිත විඥානේ නම් මේවා සියලු සත්වයෝ කියන එක ASCII ක්‍රියාත්මක වෙනවා නම් සියලු සතුන්ගේ වේදනාව අරගෙන බලන්න.
වේදනාව ඇතුලේ වෙනසක් නැහැනේ. වේදනාව සමානයිනේ. විශ්ව සමතාවයක්නේ වේදනාව තුල පවතින්නේ. වේදනාව ගත්තොත් එහෙම දැන් අපි හිතමු දුක් වේදනාව කියලා. දුක් වේදනාව මිනිහෙකුට දැනෙන විදිහත්, කාන්තාවකට දැනෙන විදිහත්, පුරුෂයෙකුට දැනෙන විදිහත්, තිරිසන් සතෙකුට දැනෙන විදිහත් වේදනා ධාතුවේ වෙනසක් නැහැ. ඇඟ තදින් කෙනිට්ටුවොත් ගැහණියෙකුට දැනෙන වේදනාවත්, පිරිමියෙකුට දැනෙන වේදනාවත්, තිරිසන් සතෙකුට දැනෙන වේදනාව වේදනා ධාතුවක් විදිහට සමානයි. එතකොට වේදනා ධාතුව සුවපත් වේවා, මේ වේදනාව සුවපත් වේවා වගේ එකක් තමයි දැන් කියලා තියෙන්නේ. වේදනාව නිසා තමයි දැන් මේ තුල දැන් භාවනාව කරගෙන යනකොට පවා උද්ගත වෙනවා වේදනාවක්. මොකද්ද? සුඛ වේදනාවක්. සම්පූර්ණයෙන්ම පින්වත්නි ප්‍රීතියක්, සුඛයක්, පස්සද්ධියක්, චිත්ත ඒකාග්‍රතාවයක් පදනම් කරගෙන ඇතිවන සුඛ වේදනාවක්. වේදනාවත් හටගෙන නිරුද්ධ වී යන දෙයක්. වේදනාව මම, වේදනාව මගේ, මම විඳිනවා කියලා ගන්න දෙයක් නෑ. හේතුව තමයි වේදනාව කියන්නේම සංඥාවක්. වේදනාවත් හටගෙන නිරුද්ධ වී යන දෙයක් කියලා එතන දකින්නකොට තමයි ශූන්‍යතාවයේ අත්දකින්න වෙන්නේ. සිත සමග ඇතිවෙන වේදනාව එතනම නිරුද්ධ වෙලා යනවා. මේ විදිහට මම මේ විඳීමට කැමති නිසා හට ගන්නවා නෙමෙයි, හේතුන් නිසා හට ගන්නවා වේදනාව. අර භාවනාවෙන් ඇතිවෙච්ච සංස්කාර ධර්මයන් ගලන් නැතිකම නිසා මෛත්‍රී භාවනාව දියුණු කරගෙන යනකොට පීතියක්, සුඛයක්, පස්සද්ධියක් ඇති වුණා. ඒ ඇතිවෙච්ච වේදනාවත් එතනම නිරුද්ධ වෙලා යනවා. මෙන්න මේ විදියට මෛත්‍රී භාවනාව තුළ ගැඹුරින් විදර්ශනා කරනකොට සත්වයක් පුද්ගලයෙක් නැතයි කියලා දකින්න එක්තරා ලස්සන පටිපාටියක් හදා ගන්න පුළුවන්. මේ පටිපාටිය තුළ සතිපට්ඨානේ වැඩිච්ච විදිය දැකලා දැනගෙන දියුණු කරනකොට එතන මේ ශ්‍රාවකයාට නිවෙන්න ඒක උදව් වෙනවා. එතනම උදව් වෙනවා. පින්වත්නි සම්පූර්ණයෙන්ම මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු ටිකක් ක්‍රියාත්මක වෙනවා කියලා දකිමින් වඩනකොට එතන වැඩෙන්නේ කායානුපස්සනාව. දැන් මෙතන අපි එක්තරා විදියක මෛත්‍රී භාවනාව වඩනවා කියලා වැඩුවට මෙතන මේ පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව කියන ධාතු ටික අරගෙන වෙන වශයෙන් මේ සත්‍යයක් නැහැ කියන එක තේරුම් ගන්න මෛත්‍රිය වඩාගෙන ගිය විදිහ බැලුවා නේද? සත්‍යලු සත්‍යෝ සුවපත් වේවා කියන එක ASCII ක්‍රියාත්මක වෙන්නේ ධාතු 6ක් නම් මේකෙන් 4ක්ම අයිති කය පැත්තට. මොකද පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු කියන කොටස් වලින් තමයි මේ රූපය සකස් වෙලා තියෙන්නේ. මුලින්ම අපි මේ ඕලාරික කයේ යථාර්ථය තමයි බැලුවේ. එතකොට වැඩුණේ මොකද්ද? කායානුපස්සනාව. ධාතු 6කට බෙදලා ධාතු 6ක් ඇතුලේ අපි මේ ධාතු 6ේ යථාර්ථය දැකලා ඒක රූපේ පැත්තට ගලපනකොට එක්තරා විදියකින් ඔබට දැනෙන්න ඇති, ඔබට තේරෙන්න ඇති මම කියනකොට අර ධාතු මනසිකාරය වගේ එකක් තමයි කලේ කියලා. ධාතු මනසිකාරය කරන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු 4ට බෙදලා බලන එකනේ. දැන් මෙතන මේ මෛත්‍රිය වඩනවා කියලා දැන් වඩාගෙන යනකොට උනේ මොකද්ද? කය පිළිබඳව යථාර්ථයේ තේරුම් ගත් එකයි. මෛත්‍රිය ASCII උනන්න කායානුපස්සනාව වැඩුණා. බලන්න එතන උනේ මොකද්ද? දැන් මෛත්‍රිය වැඩුවේ උනේ මොකද්ද? ගැඹුරින් බලනකොට අභ්‍යන්තර ක්‍රියාවලිය ASCII උනි කායානුපස්සනාව වැඩිච්ච එක. කායානුපස්සනාව වැඩිච්ච එක. දැන් බලන්න මෛත්‍රී භාවනාව තුලදී මෙහෙනම් කායානුපස්සනාව වඩන්න කයේ යථාර්ථයේ තේරුම් ගන්න තැනට කය අණුව බලන්න පුළුවන්. එන්න කායානුපස්සනාව වැඩුණා. ඊට පස්සේ කායානුපස්ස දැන් මේ සතර සතිපට්ඨානෙ වැඩුණ නැත්නම් පින්වත්නි මේක ආනිසංස භාවනාවක් වෙන්නෙත් නැහැ, මඟඵල අවබෝධයක් කරා යන්නත් බෑ. ඊට පස්සේ එයා දැක්ක පඨවි ආපෝ තේජෝ වායෝ ධාතු ටික බලද්දි කායානුපස්සනාව දැන් මෛත්‍රිය වැඩුවේ. නමුත් මෛත්‍රිය ASCII කායානුපස්සනාව වැඩිලා තියෙනවා. ඊට පස්සේ අපි කතා කළා ආකාශ විඥාන කියලා තව ධාතු දෙකක් සත්‍යය කියලා. විඥානය කියලා කතා කරේ වේදනා සංඥා සංකාර සහිත විඥානයයි. විඥානයේ ASCII කාරණා 4ක්ම කතා වෙලා තියෙනවා. වේදනාවද, සංඥාවද, සංස්කාරයද, විඥානය ගැන කියන්නේ ওই ටිකත් එක්ක. විඥාන ධාතුව කියලා කතා කළාට. එතකොට දැන් මෙතන වේදනාව පිළිබඳව අපි මානසිකාරය කළා. එතකොට වේදනාව මේ තමන් තුළ සත්වයක් කියන ස්වභාවයේ ගැහණියෙක් පිරිමියෙක් වශයෙන්ුත් මේ තිරිසන්ගත වශයෙන්ුත් මේ කවුරු කුමන සත්වයකට උනත් වේදනාව සමානයි ධාතුවක් විදියට.
සුඛ වේදනා, දුක් වේදනා, අදුක්කම සුඛ වේදනා ආදී සමානයි. එතකොට මේ වේදනාව සුවපත් වේවා කියලා වඩන එක මොන මෝඩ වැඩක්ද කියලා වේදනාවේ යථාර්ථයයිනේ අපි දැක්කේ. එතකොට වැඩුණේ මොකද්ද? වේදනානුපස්සනාව. ඊට පස්සේ එතන නිරාමිස වේදනාව ගැනත් කල්පනා කළා. දැන් මේ භාවනාව දියුණු කරගෙන යනකොට පින්වත්නි එයාට ප්‍රීතිය හට ගන්නවා. ඔන්න බලන්න. ප්‍රීතිය හට ගන්නවා. සුඛය හට ගන්නවා. පස්සද්ධිය හට ගන්නවා. ඊට පස්සේ චිත්ත ඒකාග්‍රතාවය හට ගන්නවා. මේවත් එක්ක සංස්කාර ධර්මයන් හිතට ගලන්නේ නැති වෙනවා. අර මෛත්‍රී මෙත්තාය භික්කවේ චේතෝ විමුක්තිය මෛත්‍රී චිත්ත විමුක්තිය කියන ස්වභාවය නිසා සංස්කාර නොගැලීම නිසා සුඛය ප්‍රීතිය පස්සද්ධිය මෛත්‍රී භාවනාව තුළින් හිත තුළ උද්ගත වෙනවා. එතකොට මේ උද්ගත වීම තුළ නිරාමිස සුඛ වේදනාවක් ජනිත වුණා. නිරාමිස සුඛ වේදනාවත් මෛත්‍රිය පදනම් කරගෙන ඇතිවෙච්ච ප්‍රීතිය පස්සද්ධිය සුඛය ඇතුව තමා තුළ උපන්නා වූ ආධ්‍යාත්මික නිරාමිස සුඛ වේදනාවත් සාමිස නැහැ නිරාමිස සුඛ වේදනාවත් මෛත්‍රිය වඩනකම් තියෙනවා. එතනින් පස්සේ මෛත්‍රියෙන් නැගිටලා කවුරු හරි මිනිහෙක් බැනපු ගමන් ඒකත් එතනම නිරුද්ධ වෙලා යනවා. දැන් මේ වැඩෙන්නේ වේදනානුපස්සනාවනේ. වේදනාවම ඉලක්ක කරගෙන උපන්නා වූ දැන් මෛත්‍රී භාවනාව තුළ විඥාන ධාතුව ඇස්සේ තියෙන වේදනාවම ඉලක්ක කරගෙන යථාර්ථයේ දකින්නකොට ගැහැණියෙක් පිරිමියෙක් වශයෙන් වේදනාවේ විභේදනයක් නැහැ. වේදනා ධාතුවක් විදිහට සමානයි. මම මේ මෝඩකමට මේවා බෙදාගෙන හිටියට කියලා කල්පනා කරාට ඒ වේදනාව තුළම යම්කිසි නිරාමිස සුඛ වේදනාවක් උද්ගත වුණොත් එහෙම ඒ නිරාමිස සුඛ වේදනාවත් විපාක දිදී අනිත්‍ය වෙලා යනවා. අන්න බලන්න. එතකොට විපාක දිදී අනිත්‍ය වෙනවා කියන්නේ මේ එතනම නිරුද්ධ වෙලා යනවා. එහෙනම් වේදනානුපස්සනාව වඩනකොට කියනවා වේදනානුපස්සනාව වඩන්න කියන්නේ කොහොමද? වේදනානුපස්සනාව වඩන්න කියන්නේ දැන් බුද්ධ දේශනාවේ තියෙනවා සතිපට්ඨානිය වඩනකොට කය පිළිබඳ වඩනකොට සමුදය ධම්මානුපස්සීවා මේ සතිපට්ඨානිය මෙහෙම නිදුණු කරන්න කියන්නේ වය ධම්මානුපස්සීවා සමුදය වය ධම්මානුපස්සීවා. මෙතන සමුදයක් දකින්නවා. මොකද්ද? වේදනාව කියන එකක් මෛත්‍රී භාවනාව තුළ උද්ගත වෙනවා. ප්‍රීතියක් පස්සද්ධියක් සුඛයක් මේ ඔක්කොම වේදනාවට සම්බන්ධයි. ඒවා එතනම හට ගන්නවා. ඔන්න මෛත්‍රී සිත නිසා හට ගන්නවා සමුදය ධම්මානුපස්සීවා වය ධම්මානුපස්සීවා. මෛත්‍රිය නිරුද්ධ වෙනකොට එතනම නිරුද්ධ වෙලා යනවා. සමුදය වය ධම්මානුපස්සීවා. මෛත්‍රිය වඩනකොට සුඛය ප්‍රීතිය උපදිනවා. මෛත්‍රිය වඩන එක නතර කළාම නැගිට්ටාම වෙනදා වගේම සුපුරුදු චර්යාවලට බැහැ ගන්නකොට එතනම නිරුද්ධ වී යන ආකාරය දකිනවා. නිරුද්ධ වී යන ආකාරය දකිනකොට වැඩෙන්නේ වේදනානුපස්සනාවයි. වේදනානුපස්සනාවයි. බලන්න මෛත්‍රිය වැඩුවේ දැන් සතිපට්ඨානයයි සම්පූර්ණ වෙන්නේ. මේ සතිපට්ඨානය සම්පූර්ණ වෙන්නේ නැති තැනක නම් භාවනාව කෙරෙන එක ආනිසංස නැහැ. ඊට පස්සේ පින්වත්නි ඒක වඩාගෙන යනකොට ඔන්න ඊට පස්සේ එයාගේ හිත තුළ සම්පූර්ණයෙන්ම පින්වත්නි බලවත් ලෙස සිත පිළිබඳ තමන්ගේ මනස පිහිටලා විඥානීය යථාර්ථයද ඊට පස්සේ පින්වත්නි සංස්කාරයන්ගේ යථාර්ථයද පැහැදිලිව පේන්න පටන් ගන්නවා. මෛත්‍රී සිත කියන්නේම සංස්කාරයක්. මෛත්‍රිය කියන්නේම සංකාරයක්. ඒ මෛත්‍රිය නම් වූ සංකාරයත් හටගෙන නිරුද්ධ වී යන ආකාරය යම් තැනක දැක්කොත් මේ මෛත්‍රිය කියන්නේ සංස්කාර ධර්මයක්. මේක හිත තුලම උද්ගත වෙච්ච ස්වභාවයක්. එතකොට මේ හිත තුල උපන්නා වූ දැන් අද්වේෂ සිතක් දේශයෙන් පරිබාහිර සිතක් මේ මෛත්‍රිය වඩාන යනකොට උපදිනවා. එතනම ඒ සිත නිරුද්ධ වෙනවා. සදෝසං චිත්තං පජානාති කිය අපි අර මේ චිත්තානුපස්සනාව කියද්දි කතා කරන්නේ. එතකොට මේ විදියට Tamanගේ නොකැලඹුණු සිත මෛත්‍රිය තුල උපදිනවා. මෛත්‍රිය නිරුද්ධ වෙනකොට ඒ සිත නිරුද්ධ වී යනවා කියලා මේ විදියට මෛත්‍රී භාවනාව තුලදීම යම් කෙනෙක් දැක්කොත් එතන වැඩෙන්නේ චිත්තානුපස්සනාවයි. මේක කියන්න මට කාලේ නැහැ, වෙලාව ගිහින් තියෙන නිසා. ඊළඟට පින්වත්නි එතනදීම එයා දකිනවා සම්පූර්ණයෙන්ම මේ ඇතිවෙන සියලුම ධර්මයන් හටගෙන නිරුද්ධ වී යනවා. හේතුව තමයි මෛත්‍රී සිතත් අනිත්‍ය වෙලා යන එක. අන්න ඒ සිතම විදර්ශනා කරනවා. මෛත්‍රී සිතත් අනිත්‍ය වෙලා යන එක. අනිත්‍ය වශයෙන් දකිනවා. ඇයි භාවනාවෙන් නැගිට්ටාම කෙනෙක් බැන්නට පස්සේ අර උපන් මෛත්‍රී සිත එතනම නිරුද්ධයි. ඒ නිසා
මේ මෛත්‍රී චිත්ත සමාධියටවත් ඇලෙන්න හොඳ නැහැ. මොකද එතන ඇලුනොත් එහෙම එතනින් එහාට යෑමක් නැහැ. මිත්තායි භික්කවේ චේතෝ විමුක්තිය කියන්නේ මෛත්‍රියට සියුම් දැනීමක් ඉතුරු වෙලා ඉතුරු දැනීම ඔක්කොම නිරුද්ධයි. නමුත් මේකටවත් ඇලෙන්න හොඳ නැහැ. මේක දියුණු කළොත් සුගතියටත් යයි. මේකටවත් ඇලෙන්න හොඳ නැහැ කියලා විරාගයම දියුණු කරනවා. එතකොට තේරෙනවා මෛත්‍රිය වඩනවා කියලා වැඩිච්ච මෛත්‍රියකුත් නැහැ. වඩපු මෛත්‍රිය වඩපු මේ පැත්තේ මම මෛත්‍රිය වඩනවා කියලා කෙනෙකුත් නැහැ. මෛත්‍රිය වැඩිම අස්සෙත් මා තුළ විඥානස්කන්ධේ ක්‍රියාත්මක වෙලා සංඥා වශයෙන් සියලු සත්‍යෝ කියලා සංඥා අරගෙන මම කියලා සංඥා අරගෙන සංඥාස්කන්ධය ක්‍රියාත්මක වෙලා ඊට අනුව සුඛය ප්‍රීතිය ආදී නිරාමිස වශයෙන් උපදිලා වේදනාස්කන්ධයකුත් පහළ වෙලා ඊට අනුව පින්වත්නි මෛත්‍රී සිත ප්‍රබලව වැඩිලා මෛත්‍රිය නම් වූ සංස්කාරයකුත් හිතේ ඉපදිලා ඊට අනුව පින්වත්නි රූපස්කන්ධයත් බිඳි බිඳි ගින් තියෙන බලාගෙන යද්දි මෛත්‍රිය වඩපු මිනිහෙකුත් නැහැ වැඩිච්ච මෛත්‍රියකුත් නැහැ මා තුළම ස්කන්ධ ධර්ම ටිකක් හටගෙන නිරුද්ධ වෙලා ගිහින් තියෙන්නේ කියලා දකින්නකොට ඒ දැක්ම තුළම ධම්මානුපස්සනාවයි වැඩෙන්නේ අනිත්‍යද විරාගයද නිරෝධයද පටිනිස්සග්ගයද මෛත්‍රියත් අතහැරලා දාන්න ඕන මෛත්‍රියටවත් බැඳෙන්න හොඳ නැහැ මේකත් ස්කන්ධ ධර්මයන් සමුදේ වීමක් කියලා අතහැර යනකොට එයාගේ හිත නිවනටපත් වෙනවා. ඔන්න ඕක තමයි මට හැබැයි මේකේ කියන්න උමනාව තියෙනවා. බොජ්ජංග ධර්ම වැඩෙන විදිහ අපි ඊට ඉස්සරහට දේශනාවකදී ගැන කියන්න බලාපොරොත්තු වෙනවා. මේ මෛත්‍රියෙන්ම නිවනට හිතපත් කරගන්න පුළුවන්. අන්න ඒක ගැනයි අද අපි මේ දේශනාවෙන් කතා කළේ. හැම දිනාටම ජීවිතාවබෝධය ධර්මාවබෝධය පිණිස මේ කුසල් බලවත්